මායික හෙට එකතු වුණොතින් දෙපාර්තමේන්තුව. මේ කොමසාරිස්තුමි මේ ගම්පහ ඉන්නකම් මේ සනස ගම්පහ දිස්ත්‍රික් මේ සනසට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. මේ බැංකුවේ සල්ලි දැම්මේ ඇයි කියලා දේශපාලඥයන් අපෙන් අහනවා නම් මම අහනවා ඒගොල්ලන්ගෙන් ඇයි ඕගොල්ලෝ සනස කියන ආයතනයේ දෙපාර්තමේන්තුව යටතේ දැම්මේ? මම මේකට සැලසුම් සකස් කළා තියෙනවා. අද මට බාර දුන්නොත් නගර බැංකුව මම අවුරුදු එකමාරක් යන ඉස්සෙල්ලා මුළු කෝටි 72 ප්‍රශ්නේ මම විසඳනවා. අයිබෝවන් අපි වොයිස් ඔෆ් ගම්පහ නාලිකාවෙන් මම ඔබේ හිතවත් මාධ්‍යවේදී සිසිර කුමාර කුරුප්පාරච්චි. අපි අද වොයිස් ඔෆ් ගම්පහ නාලිකාවෙන් මේ රටේ ජනතාවට දැනුම් දීමට සූදානම් වෙන්නේ මෑත කාලේ රුපියල් කෝටි 480කට වඩා එහා ගිය මහා පරිමාණ ජනතා මුදල් වංචාවක් කළ ජනතා මුදල් අවභාවිතය කළ ඒ අර්බුදයට ලක්වුණු සනස ආයතනයේ මේ රටේ ජනතාව අහිංසක දුප්පත් ජනතාව තැන්පත් කරපු මුදල් ආපහු ඒ ජනතාවට ලබා දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ තැන්පත් කරපු මුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කරලා දෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් ඒ සනසේ මුදල් තැන්පත් කරපු ඒ අහිංසක ජනතාවට යම්කිසි සහනයක් දෙන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරලා මේ රටේ ජනතාවට ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නයි අපි අද වොයිස් ඔෆ් ගම්පහ නාලිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි මෙහෙම කිව්වහම සනස කියන්නේ හොර ගුහාවක් කියලා මේ රටේ ජනතාව හිතන්න පුළුවන්. ඒ මතය සම්පූර්ණයෙන් වැරදි. සනස කියන්නේ වර්ෂ 1906 දී මේ රටේ 19 වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා හෙන්රි බ්ලැක් මහත්මයා මේ රට පාලනය කරන කාලේ ගාල්ල වැල්ලබඩ පත්තුවෙන් ආරම්භ කරපු අහිංසක දුප්පත් ජනතාවට සුබ සාධන ණය දීමේ සහ ඔවුන්ගේ ජීවනාලිය පෝෂණය කිරීම සඳහා වූ ජනතා කීර්තිය දිනාගෙන ආපු ආයතනයක්. ඒ ආයතනය අවුරුදු 125ක් පුරාවට විශ්වාසවන්ත නායකයන් යටතේ ඒ ජනතා විශ්වාසය රැකගෙන මේ සනස කීර්තිමත් ආයතනයක් විදිහට ජනතාවට උදව් කරපු ආයතනයක් හැටියට බැබළුණා. නමුත් 2018 වර්ෂය වෙනකොට මේ ගම්පහ දිස්ත්‍රික් සනසේ පාලනය අතට ගත්තු ඇතැම් පාලකයෝ ඇතැම් නායකයෝ මේ අහිංසක ජනතාව දුක් මහන්සියෙන් දාඩිය මහන්සියෙන් හම්බ කරලා සනසකින් තැන්පත් කරපු ඒ මුදල් ටික තමන්ගේ පෞද්ගලික පරිභෝජනයට අරගෙන හෝ අවභාවිතා කරලා හෝ හොරා කාලා හෝ මංකොල්ල කාලා හෝ ඒ කෝටි 480කට වැඩිය අහිංසක ජනතාවගේ මුදල් අරගෙන සනසත් අපකීර්තියටපත් කරලා පැනලා ගිහිල්ලා හැංගිලා හිටියා. ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇවිල්ලා මේ සැකකරුවන්ව අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරවනු ලැබුවා. නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. නමුත් මේ සනසේ මුදල් තැන්පත් කරපු තමන්ගේ උගත්කමින් රැකියාවක් කරලා හම්බ කරපු සල්ලි, කුලිය වැඩ කරලා මාංශ වෙලා හම්බ කරපු සල්ලි, වෙළඳ ව්‍යාපාර කරලා හම්බ කරපු සල්ලි ටික සනසේ දාපු සල්ලි ටික ඔක්කොම මේ මිනිස්සු හොරා කාගෙන ගිහින් තියෙනවා. අද සනසේ සල්ලිත් දාලා ඒ සල්ලිත් දාලා මේ මදිවට මේ අහිංසක ජනතාවට සිද්ධ වුණා මහා පාරවල් මැද බුදියගෙන පිකටින් කරන්න. අවසාන ඉරණ මොනේ එකයි. ඒ ජනතාව මහා පාර මැද බුදියගෙන පිකටින් කරනකොට තමන්ගේ සල්ලි ටිකක් දීලා කවුරුවත් මේ රටේ බැලුවේ නැහැ ඒ ගැන. කිසිම කෙනෙක් මෙහෙව්වේ නැහැ මේ මිනිස්සු ගැන. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා වොයිස් ඔෆ් ගම්පහ නාලිකාවට කැඳවන්න සනස කියන මේ ආයතනයේ මුදල් තැන්පත් කරලා ඒ සනස සිදු වුණු මහා පරිමාණ ජනතා මුදල් ජාවාරම නිසා අසරණත්වයට පත් වූ ඒ තැන්පත් කරුවන් වෙනුවෙන් Tamanගේ හඬ නංවන්න ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන ශ්‍රේෂ්ඨ මහතුරු දෙන්නකොට අද අපි වොයිස් ඔෆ් ගම්පහ නාලිකාවට ආරාධනය කරලා තියෙනවා ඔබගේ හඬ ජනතාවට අපේ නාලිකාව තුලින් කියන්න කියලා. අපි සූදානම් වෙන්නේ මේ ඒ අවස්ථාවටයි. ඉතින් සනස අගතියටපත් තැන්පත් කරුවන් වෙනුවෙන් ඔබේ හඬ නංවන්නට අපි ආරාධනය කරනවා ගම්පහ සංවර්ධන සමාගමේ අධ්‍යක්ෂක සහ සනස ප්‍රාථමික තැන්පත් කරුවන්ගේ සංගමේ ගරු සභාපති ශාම් මහලේකම් මහතා සහ ගම්පහ නගර බැංකු සභාපති සනස තැන්පත් කරුවන්ගේ සංගමේ ලේකම් අජිත් කුමාර පෙරේරා මහතාට අපි ආරාධනය කරනවා. ආයතෝති. ඉතින් ගරු සභාපතිතුමනි මම ඔබතුමාගෙන් අහනවා මොකද්ද මේ සභාපතිතුමනි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ කොහොමද? මේකට විසඳුම දෙන්න ඔබතුමන්ලා ගන්න පියවර අපිට කෙටියෙන් පැහැදිලි කරන්න කියලා මම ඔබතුමාට ආරාධනය කරනවා. සුතිස් සිර මුලින්ම මම කියන්න ඕනේ වොයිස් ඔෆ් ගම්පහ මේ වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ හඬ මේ ජනතාවගේ උවමනාව යටපත් වෙලා තියෙන මොකක්ද?
ඔය අපි මේ වචනේ කියන්න මේ අපේ හඬ එළියට දෙන්න අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. ඉතින් මේ හඬ එළියට දෙන්නට මම මේ අවස්ථාව කරගන්නවා. 2018 ආරම්භුණු මේව ගැටලුව මේව ජනතා ගැටලුව අවුරුදු 4ක් මේ ප්‍රශ්නේ ගිහිලා. මේ අවුරුදු 4ක් කියලා කියන්නේ තා විශාල කාලයක්. මේ විශාල කාලයකදී සිසිල උත්තරයක් දී ගන්න බැරුව ගිය මේ ප්‍රශ්නේ පිළිබඳව ඔබතුමන්ගේ වැඩසටහන තුලින් අපිට අවස්ථාවක් ලබා දී Voice of Dhamma සේවයක් තව ස්තුතියක් දෙනවා. මොකද අපි මේ වෙනුවෙන් ගොඩක් අවස්ථාවල් වල එක එක ක්‍රියාමාර්ගයන් ගත්තා. මේ ක්‍රියාමාර්ගයන් ගත්තේ වලට නිවැරදි විසඳුම් අපිට ලැබෙන සෑම තිබුණේ නැහැ. ඉතින් අපි විවිධ අවස්ථාවන් වල එක එක ක්‍රියාදාමයන් වලට ගියා, ටිකටින් වලට ගියා. මේ සම්බන්ධව මේ වගකීම් යුතු රාජ්‍ය ආයතන නැසකරම අපි මේවට ලිඛිත දැනුම් දීම් කළා. ජනාධිපතිවරයාට පවා අපි මේ දැනුම් දීම් සහ මේ අවශ්‍යතාවයන් අපගේ මේ ජනතාව විඳින දුක මොකක්ද කියන එක පෙන්නනවා. නමුත් මේ වෙනකන් අපිට ඒක නිවැරදි විසඳුම් ලැබිලා නැහැ. ලිඛිත ලියවිල්ලක් එනවා මේක අහවලාට යොමු කරලා ඉදිරියේදී මේ සඳහා කටයුතු කරනවා කියලා. හැබැයි මේක ආරම්භ කරන ලද්දේ ඔබතුමා කිව්වාගේ ඉතාමත් ඈත කාලේ. ඒ සෞපකාර යටතේ තමයි මේ සනස කියන එක හැදෙන්නේ. හැබැයි මේකේ සියලුම වගකීම් සහ මේකේ තියෙන වගකීම් කිව්වට මේකේ තියෙන නියාමනය, අධීක්ෂණය, විගණනය වැනි කටයුතු වල සියලුම බලතල තියෙන්නේ කොමසාරිස්වරයාට. සම්පකාර කොමසාරිස්වරයා. ඒතකොට සම්පකාර කොමසාරිස්වරයා මේක අධීක්ෂණය කළ යුතුව තිබෙනවා. හැබැයි මම මේකේ ආයතන වල නම් කියන්නේ නැහැ. නමුත් මේ මුදල් අවභාවිතාව සිද්ධ වෙන්න පටන් අරගන්නේ 1999 ඉඳලා. කොච්චර මුදලක්ද සභාපතිතුමනි? ඒක අපිට මෙතනින් හරියට මෙන්න මේ වගේ සංඛ්‍යාත්මක මගයක් කියන්න බෑ. ඒ තරම්ම මුදලක්. ඔබතුමා කිව්වා වගේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට අවභාවිතයට ලක් වෙලා තියෙනවා. අපි තවම සොයමින් යනවා. ඉතාමත් විශාල ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේකට අවශ්‍ය කරන විසඳුම් සොයන්න තමයි මේ ලේකම්තුමා සහ මම එක්කම මම හිතන්නේ මේකට ඍජුව වක්‍රාකාරයේ ලක්ෂ 5ක් වගේ ජනතාවක් සම්බන්ධ වෙලා තියෙනවා. මොකද මේ ලක්ෂ 5ක වගේ ජනතාවක් දුක් විඳින පීඩා විඳින ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු වෙනුවෙන් තමයි මේ අපි කරු සභාපතිතුමනි මේ මුදල් වංචාව කවුරු කළා කියලාද කවුරු මේකට වග කියන්න ඕනද කියලා ඒ කෙටියෙන් මේකට උත්තර දෙන්න කවුරු කළා කියලාද ඔබතුමා දකින්නේ? කවුද මේකට වග කියන්නේ? මේකට කෙනෙක් වශයෙන් අපිට නම් කරන්න හැකියාවක් නැහැ. කාලයෙන් කාලයට එක එක සභාපතිතුරු එක එක ලේකම්වරු එක එක අධ්‍යක්ෂක මණ්ඩලෙ පත් වෙනවා. ඒතකොට මේ අවුරුදු ගාණක් මේ සිද්ධ වෙච්ච එකේ මට නම් වශයෙන් එක්කෙනෙක් සඳහන් කරන්න බෑ. මේ බහුතරයක් ඉන්නවා මේක නියෝජනය කරපු. හැබැයි මොන දේ කරත් රාජ්‍ය ආන්ත්‍රණය මේකට වගකීම් යන විශ්වාසය තමයි මගේ ළඟ තියෙන්නේ. කරු සභාපතිතුමනි ලේකම්තුමනි දැන් මේ ප්‍රශ්නෙට වගකීම යුතු පුද්ගලයා කවුද කියලා හරියටම කියන්නම බැරි නම් අපි මාධ්‍යවේදීන් වශයෙන් අපි දැක්කා මේ සනස ආයතනයේ සභාපති ධූරයේ දරුවා ලලිත් ජයසූරිය කියලා නීතිඥ මහත්මයෙක් මේ නීතිඥ මහත්මයා සනස හිටපු සභාපතිවරයා ඉන්න කාලේ තමයි මේ මුදල් අවභාවිත වෙලා තිබුණේ. ඒ වෙලාවේ මේ අපි දන්නේ සනසේ සභාපතිවරයා මෙතනම වර්ධිකරුවෙක් වුණාද පුත අපි දන්නේ ඒකම වර්ධිකරුවෙක් කියලා අපිට කියන්න බෑ. අන්තිමේට මේ සනසේ හිටපු සභාපති ලලිත් ජයසූරිය මහත්මයාවයි විගොඩ සනසේ හිටපු සභාපති සමීර සේනානායක මහත්මයාවයි මේ මහතුන් දෙන්නම ශ්‍රී ලංකා පොලිසියෙන් ඇවිල්ලා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. අපි දන්නේ එතුමන්ලා මේ වැරදි කළාද නැද්ද කිසි දෙයක් අපි දන්නේ එතුමන්ලා වරද කරාද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි. මම කියන්නේ සැකකරුවන් හැටියට ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඉතින් මම අහන්නේ ඔබතුමාලගෙන් මේ ඒ කතාව ඇත්තද? එහෙම නැත්නම් ඒ වෙන සිද්ධියක් සම්බන්ධයේද රක්ෂිත බන්ධනාගාරගත වුණේ කියන එකයි මම ඔබතුමාලගෙන් අහන්නේ. වගකීමක් කාටවත් ගන්න බැරි නිසා. සිසිර ගොඩක් ස්තුතියි සිසිර ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් අහපු සම්බන්ධව 2018 විගොඩ සනස සමීර ඔබතුමා සටහන් කරපු සමීර සේනානායක මහත්මයා සභාපතිත්වයේ දරන විගොඩ සනසෙන් තමයි මේ ගම්පහ සනස අර්බුදය පටන් ගන්නේ. ඒ අර්බුදය පටන් ගැනීම තුලම ඒක කළමනාකරණය කර ගැනීමට සමුපකාර දෙපාර්තමේන්තුවට පුළුවන්කම තිබුණා. එතකොට ඒ වගේම ඒ සමීර සේනානායක කියන සභාපති ඉන්න විගොඩ සනස සමිතිය දිස්ත්‍රික් සංගමයේ සමාජිකත්වයේ දරන හින්දා දිස්ත්‍රික් සංගමය
සමුපකාර දෙපාර්තමේන්තුවයි දෙක එකතු වෙලා ඒ විගඩ සනසේ ප්‍රශ්නය කළමනාකරණය කරා නම් ගම්පහ සනස මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක කළමනාකරණය කරා නම් ඒකේ හිටිය තැන්පත්කරුවෝ ඇවිල්ලා මේ ගම්පහ දුම්රිය පොළ ගාව උද්ඝෝෂණ කරන්නේ නැහැ. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා මේ තැන්පත්කරුවෝ කරපු උද්ඝෝෂණය වල ප්‍රතිඵලයක් හැටියට සනස ව්‍යාපාරය සම්බන්ධව තැන්පත්කරුවන්ට තිබිච්ච බයට සමිති සියලු දෙනාගේම සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. ඒකෙදි තැන්පත් සල්ලි දාපු තැන්පත්කරුවෝ මේ සමිති වල සල්ලි ඒගොල්ලන්ගේ සල්ලි ඒගොල්ලෝ අරගන්න පටන් ගත්තා. අන්නේ අරගන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ගම්පහ සනස සමිතිය වැටෙන්නේ. ඒ කියන්නේ මුළු දිස්ත්‍රික්කෙම සනස වැටෙන්න ප්‍රධාන හේතුව ඒක. මේ 1844 පටන් ගත්ත ලෝක සමූපකාර සංගමයක් මේක. මේක ලංකාවේ පටන් ගත්තේ 1906 වුණාට 1844 තමයි මේක පටන් ගන්නේ. මේක සාමු ලෝකෙම හිංසක දුප්පත් මිනිස්සුන්ට සහනයක් දෙන්න තමයි මේ සමූපකාර ව්‍යාපාරය තියෙන්නේ සමන්මානේ. දැන් මේ ඔබතුමන්ලා විසින්ම සකස් කරන ලද එක්තරා ලේඛනයක ඔබතුමන්ලා සඳහන් කරලා තියෙනවා කෝටි 480ක් මුදල් ගෙවන්න තියෙනවා කියලා. මේක පිළිවෙලින් කියලා තියෙනවා දිස්ත්‍රික් සංගමයේ මෙච්චරයි මුදුන්ගොඩ මෙච්චරයි වෙගොඩ මෙච්චරයි කියලා ඔක්කොම කියන්න අපිට කාලයක් නැති නිසා අපි කියන්නේ. හරිද ලේකම්තුමා ගම් කෝටි 400ක් ඊටත් වැඩි නිසා ගන්න. හොඳයි ගරු සභාපතිතුමා ඔබතුමාගේ ප්‍රශ්නයක් යොමු කරනවා. දැන් ඔබතුමන්ලා කියන්නේ සමුපකාර දෙපාර්තමේන්තුව මේකට වග කියන්න ඕනේ කියලා. හවුද නැද්ද? අනිවාර්යෙන්ම මේ සා වූ විශාල මුදල් සම්භාරයක් අයථා පරිහරණයට ලක් වෙනකොට ඒකේ වාර්ෂිකව විගණනය කළ යුතුව තියෙන්නේ. මොකද සිසිර ඉතා පැහැදිලිවම කියනවා නම් මම තැන්පත්කරුවෙක්. මම තැන්පත්කරුවෙක් වශයෙන් මම පෞද්ගලික ආයතන රැකියාවක් කරලා මගේ උපයන මුදල් මම තැන්පත් කරේ සංසේ. එතකොට මගේ අවශ්‍යතාවයකට මුදල් ගන්න ගියාම සංසේ සල්ලි නැත්නම් මට ඒ වෙලාවේ ගන්න. ඊට පස්සේ මම මොකද කරන්නේ මේ සංසේ සල්ලි ටික ගන්න පුළුවන් ක්‍රමේ හොයනවා. හොයනකොට ඒකට වගකීම් කවුද කියලා බලනකොට මේකේ තියෙන නීතිමය පැත්ත පරිහරණය කිරීමේ නෛතික බලය තියෙන්නේ සමපකාර දෙපාර්තමේන්තුව. ඒතර මේ සමපකාර දෙපාර්තමේන්තුව තුල සෑම වර්ෂයකට ඉතාම පැහැදිලිවම සමපකාර නීතිය යටතේ තියෙනවා කොමසාරිස්වරයා විසින් යම් කෙනෙක් පත් කළ යුතුයි සෑම වසරකට වරක් හෝ කියන එක ඉතාමත් පැහැදිලිව තියෙනවා කියලා කියන්නේ. ඉතාම පැහැදිලිව තියෙනවා. පනත තියෙනවා සමපකාර කොමසාරිස්වරයා විසින් එක් වූ සනස ආයතන වර්ෂයකට එක් වරක් හෝ කියන එකේ දිගින් එක වරකට වඩා කළ හැකියි. එතකොට මේතනදී මේ කියන ප්‍රශ්න මේ තියෙන මුදල් අයථා ගන්න දෙනු සහ මේවට මොකද සිද්ධ වුනේ කියන එක මිනිස්සුගේ සල්ලි මේ සල්ලිවලට මොකද සිද්ධ වුනේ කියන එක සොයා බැලීමේ නෛතික අයිතිය තා පැහැදිලිව තිබුණේ කොමස් දෙපාර්තමේන්තුව වල. ඉතින් මට කෙලින්ම මගේ ඇඟිලි දික් කරන්න දෙපාර්තමේන්තුව නිලධාරී සිසිර මහත්මයා ඉතා පැහැදිලිවම කියනවා නම් හැබැයි දෙපාර්තමේන්තුව තුල මොන ගැටලු තියෙනවද දෙපාර්තමේන්තුවේ ඉන්න ස්ට්‍රෙන්ත් එක මදිද? එතකොට ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල සමිති 500කට වඩා තියෙනවා. ඒක 540ක් විතර තියෙනවා. මේ 540 විගණනය කරන්නට සමපකාර දෙපාර්තමේන්තුවේ අතිතරම් නිලධාරී මණ්ඩලයක් ඉන්නවද? එතකොට මේ නිලධාරී මණ්ඩලය හරහා මේක තව පැහැදිලිව පනත තුල කියවෙනවා නම් මේක කළ යුතුමයිනේ. අපි මේක සිද්ධ වෙන්නේ නැත්තම් හැබැයි කොමසාරිස්වරයා සහ ඒකට වගකීම් නිලධාරීන් ඒකට වග කියන්න ඕනෙමයි. මේ ප්‍රශ්නේදී ඇත්ත වශයෙන්ම මේකේ බලතල තියෙන්නේ සමූපකාර දෙපාර්තමේන්තුවට. එතකොට සමූපකාර දෙපාර්තමේන්තුවට පළාත් සභා පනතකින්ම මේ සම්පූර්ණ බලතල දීලා තියෙනවා. අඩුම ගානේ මේ සමූපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ට විරුද්ධව නඩුවක්වත් කියන්න බෑ. එහෙම ඉච්ඡන බලයක් තියෙනවා. එතකොට මේකෙදි වෙලා තියෙන්නේ තමන්ගේ තම වගකීම් සමූපකාර දෙපාර්තමේන්තුවේ වගකීම් පැහැර හැරීම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ සමාජිකයන්ගෙන් තමයි සභාපතිවරු ලේකම්වරු අධ්‍යක්ෂක මණ්ඩලය පත් වෙන්නේ. එතකොට ඒ පත් වෙන ඒගොල්ලන්ගෙන් යම් වරදක් වුණාම මට මතකයි මේ අවසාන වතාවට තිබුණු මහ ජනතාව උද්ඝෝෂණය කරන්න සනසිස්සර කොවිඩ් වසංගතයේ තියෙන ඒ වෙලාවේ ඔබතුමන්ලා දෙදෙනා ඉතාමත් බුද්ධිමත් විදියට ඇසුරුණා. අන්තිමේදී මහ ජනතාවට දැනුම් දෙන්න ගම්පහ පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහත්තයා තාම අපි සහභාගී වුණා සාකච්ඡාවට. ඒ වෙලාවේදී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමායි ඔබතුමන්ලායි කතා වෙලා මේ කොවිඩ් වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා අපි මේ උද්ඝෝෂණය නවත්තමු කියලා ඔබතුමන්ලා උපවාසය නවත්තපු එකේ සිද්ධිය
දිවයින මෞබිම පුවත්පත් වලටත් මම ලිව්වා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් ලක්නෝ පුවත්පතේත් ලිව්වා. මේ පුවත්පතේ තියෙනවා කෝටි 440ක මුදල් වංචාව සංස තන්පත් කරෝ මාරාන්තික උපවාසයකට සැරසෙයි කියලා. දැන් අපි එදා ඒ සිදුවීම වෙනකොට අපි පිකටින ලෑස්ති කරලා. හැබැයි පිකටින ලෑස්ති කරලා ඒ වෙනකොට විශාල සමාජික සංඛ්‍යාවක් මේ පිළිවෙල දැනුවත් වෙලා තියෙනවා. මොකද අපි ලක්ෂ 5කට ආසන්න හා සමහරට උරුදු හා වක්‍රාකාරී ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපේ සමාජිකයෝ ඉන්නවා. මේ සමාජිකයන් ඒව දැනුවත් වෙලා මේ අය එන්න සූදානම් වෙලා තිබුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙනකොට අපිට සමජාසික මහත්තයා අපේ මූලස්ථාන පොලිස් පරිශ්‍රතුමා එතුමා අපිට දන්වා සිටියා මේක මේ අවස්ථාව තුළ සිදු නොකළ යුත්තක් වශයෙන්. අපි ඒ ඔය කියන කොරෝනාවද තුන්වෙනි රැල්ල විශේෂයෙන්ම මේ තුන්වෙනි රැල්ල ආරම්භයේදීම තමයි මේ ප්‍රශ්නේ අපි ආරම්භ කරන්නේ. ඒ කියන්නේ අපි පටන් ගන්නවා පිකටින් එක. ඒ පිකටින් එක පටන් ගන්නකොට ඒක ආරංචි වෙලා ඊට පස්සේ පොලිස් පරීක්ෂක මහත්මයා අපිට මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාට කතා කරනවා. කතා කරලා ඔතුමා ඉල්ලා සිටිනවා මේ අවස්ථාව ඒක සුදුසු අවස්ථාවක් නෙමෙයි කියලා. ඇත්තටම අපි බැලුවා ඒක ඒ අවස්ථාව තුළ ඒක කළා නම් ගම්පහ ඉතා විශාල කොරෝනා රැල්ලක් ආරම්භෙට ඉඩ තිබුණා. අපි ඒක නැති කරන්න සහ ඒ අවස්ථාවේදී රජයට සහයෝගය ලබා දිය යුතු තියෙනවා. අපි පුළුවන් තරම් ඉක්මන් කර විශේෂයෙන්ම මේ අපේ ලේකම්තුමා සහ මම අපි එකතු වෙලා අපේ සමාජිකයන් ඉක්මනින් දැන්නවා එන්න එපා කියලා. හැබැයි බස් පිටින් එන්න හිටිය අය ඇත්තටම නතර කරගත්තා. 1000ක් විතර පිළිලා. අපි සිරමාත්ම එදා අපි ඔය අවස්ථාව තුළ මේ ලංකාව තුළ පැවතිලා ගියේ කොරෝනා වදුර ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වෙන ප්‍රමාණය අඩු කරන්න අපිට හැකියාව ලැබුණේ ඒ ආපු මිනිස්සුන්ට එන්න එපා කියපු නිසා. ඒ කට්ටිය ආවනම් මෙතන 5000ක් 10000ක් විතර මිනිස්සු පිරෙනවා. හැබැයි එදායි 5000 පිරුණා නම් මම ගම්පහ දිස්ත්‍රික්කයේ මීට වඩා කොරෝනා රැල්ලක් ඇති වෙන්න ඉඩ තිබුණා. අපි ඒ දේ නැති කරලා අපි ඒ අවස්ථාවේ තුල සහයෝගය ලබා දුන්නා. මේ අවස්ථාවේදී මේක කරන්න හැබැයි අපි සටන නැවතුවේ නැහැ. අපි සටන නැවතුවේ නැහැ. මොකද අපි මේක ඉවර වෙලා අපි ඒ අවස්ථාව තුල සංවිධානය කරලා තිබේ අඛණ්ඩ උපවාසයකට යන්න. හැබැයි අපි අඛණ්ඩ උපවාසයේ යන්නේ එක නවත්තලා අපි ඒ අවස්ථාව තුල සහයෝගය ලබා දුන්නා. රජේ කොහොමද ඔබතුමා කියන්නේ මිනිස්සු සනසරෙන්කුවේ සල්ලි තැන්පත් කරලා කොරෝනාත් හදාගන්න ඕනේ නැහැ කියන එක නේ. මේ පිකටින් එකේදී තව පැහැදිලිවම අපි ඒ වෙලාවේ වක්වාණු තුළ අපි අනිවාර්යයෙන්ම රජයට සහයෝගය කොරෝනා වැළැක්වීම සඳහා උපවාසය නැවතුවාට පස්සේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔබතුමන්ලාට කිව්වා ගම්පහ සහකාර කොමසාරිස්වරයාට ගිහිල්ලා බාර දෙන්න කියලා සංදේශය. ඔබතුමන්ලා සංදේශය බාර දුන්නද? ඒ බාර දුන්න සංදේශයට එදා ගම්පහ සහකාර කොමසාරිස් කාර්යාලයෙන් දුන්න විසඳුම මොකක්ද? ඔබතුමාද ගියේ නැත්නම් සභාපතිතුමාද? අපි දෙන්නම ගියා. එහෙනම් ඔබ දෙන්නම මේක එන විනාඩි 5කින් ඉවර කරන්න එදා දුන්න විසඳුම මොකක්ද කියලා එදා දෙන්න විසඳුම කියන්නේ අපි දිනුම දීලා වාර දුන්නේ අපේ ඇත්තටම ලසන්ත අලගිය වන්නේ ඇමරිකාවත් එක්ක පෞද්ගලිකව කතා කරලා දිනවා 3-4 පාරක්. ආණ්ඩුකාරවරයාත් එක්ක අපි කතා කරා. එතකොට ජනාධිපතිතුමාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා දෙනවා. දැන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් අපි දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට ආණ්ඩුකාරවරයා සමග විශේෂයෙන් අපි සාකච්ඡාවක් කරලා පැය භාගයක විතර එතනදී අපි දැක්කා මේ හිටපු සහකාර කොමසාරිස්වරිය සමුපකාර කොමසාරිස්වරිය ඒ ආණ්ඩුකාරතුමාව නොමග යවලා තියෙනවා මේ ප්‍රශ්නය සම්බන්ධව. එතකොට ලසන්ත අලගිය වන්න ඇමතිතුමත් එක්ක රාජ්‍ය ඇමතිතුමත් එක්ක අපි සාකච්ඡාවට 4ක් තිබ්බා. රාජ්‍ය ඇමති කෙනෙක් ලසන්ත අලගිය වන්න ඇමතිතුමා ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කේ මේ කීර්තිමත් දේශපාලඥයෙක්. එතකොට එතුමාවත් නොමග යවලා තියෙනවා නම් ආණ්ඩුකාරතුමත් නොමග යවලා තියෙනවා නම් මේ සමස්ත ප්‍රශ්නය සම්බන්ධව අපිට අවශ්‍යතාවය තිබ්බා සත්‍ය යුක්තිය ඉෂ්ට කරගන්න ඒ තුන් දෙනා එක තැනක අපි දෙන්නත් එක්ක අපි පස් දෙනත් එක්ක මේ සමස්ත ප්‍රශ්නය සාකච්ඡා කරන්න. එතකොට මේ අරමුණට අපිට වෙලාවක් දෙන්නම්කෝ මේ අගෝස්තු මාසේ වෙනකොට සහකාර කොමසාරිස්වරයා ගම්පහ අදටත් නෑ. ආණ්ඩුකාරතුමාත් එක්ක අපි සාකච්ඡා කරා අදට මාස අවුරුද්දකට කිට්ටු වෙන්න වෙනවා. ආණ්ඩුකාරතුමාගේ ළඟින් අපි නැගිටලා ආවේ කොමසාරිස්තුමයි ඔබතුමයි අපි අතර සාකච්ඡාවක් කරමු. හේතුව මොකද? මේ කොමසාරිස්තුමා මේ තුමිය ඔබතුමාට කියලා තියෙන ප්‍රකාශ සාවද්‍යයි මේ ප්‍රශ්නේ ඕක නෙමෙයි කියන එක අපි තේරුම් ගන්නවා කිව්වා. ඒක ආණ්ඩුකාරතුමා කිව්වා හරි අපිට රැස්වීමක් දෙන්නම් කියලා.
දැන් අවුරුදු ගාණක් වෙනවා. ඒ රැස්වීම නැති හින්දා තමයි අපි උද්ඝෝෂණයකට යන්න ගියේ. අද වෙනතුරු දීලා නැහැ. දීලා නැහැ දැන් අවුරුද්දකටත් වැඩි. ගම්පහ සහකාර සමුපකාර කොමසාරිස් කාර්යාලයෙන් ඔබතුමන්ලා වෙත ලැබුණු ලිපිය මේ තියෙනවා. මේ ලිපියේ සඳහන් වෙනවා ගම්පහ සහකාර සමුපකාර කොමසාරිස්වරයා සඳහන් කරලා තියෙනවා මේ අදාළ ඉල්ලා සිටින අදාළ සාකච්ඡාව අගෝස්තු මාසය තුලදී ලබා දීමට කටයුතු කරන ලෙස දන්වමි කියලා සමුපකාර මහා කොමසාරිස්තුමාට මේ ලියුමෙන් දැනුම් දීලා තියෙනවා. එතකොට මම අහනවා ගම්පහ සමුපකාර කොමසාරිස් කාර්යාලයෙන් එතුමන්ලා කරන්න ඕන වැඩේ කළාද කියලා. ගම්පහ සහකාර කොමසාරිස්වරයා එවෙලෙම අපිට ඉතින් කිව්වා ලියුම ටක් ගාලා ගහලා ඉවරලා අපි මේක මම මේක මේ විදිහට යවනවා කියලා. ඒක සභාපතිතුමයි මා ඉස්සරහ පිටම කිව්වා. කිව්වා වගේම අපිට රෙජිස්ටර් පැලෙන් ওই ලියුමක් ආවා. ඒක හරි. ඒ වුණාට අපි දන්නවා මම නම් දන්නවා මේ සමුපකාර දෙපාර්තමේන්තු නිලධාරීන් ආණ්ඩුකාරතුමා එක්කවත් ලසන්ත අලගිය වන්නේ ඇමතිතුමා එක්කවත් ජනාධිපතිතුමා එක්කවත් අපි දෙන්නව එකට එකතු කරලා සාකච්ඡාවක් කරන්නේ නැහැ. මොකද එතනදී Tamanගේ නොහැකියාව සහ අසත්‍ය ඉස්මතු වෙනවා. අසත්‍ය පල්ලෙහාට යනවා. එතකොට මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙනවා. එතකොට අයුක්තිය යට යනවා. ඒකට මෙයා කරන්නේ මේ කොමසාරිස්තුමිය සහ මේ කොමසාරිස්තුමිය මම නම් කැමති මේ තනතුරෙන්ම මෙතනින් අයින් කරනවාට. මගේ ඉල්ලීම ඒකයි. මේ කොමසාරිස්තුමිය ඉන්නකම් මේ ගම්පහ ඉන්නකම් මේ සනස ගම්පහ දිස්ත්‍රික් මේ සනසට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. මම බොහොම ගරු විදියට කතා කරපු නිලධාරිනියක් තමයි කොමසාරිස්තුමිය. නමුත් 7:19 මම දෙවනි වතාවට පත් වෙච්ච වෙලාවේ ඇය එනවා කියලා ඒ 7:19 රැස්වීමට ඇයගේ නිලධාරීන් එනවා කියලා එදා ආවේ නැහැ. ඒ ආවේ නැහැ කියන්නෙම Tamanට තියෙන වගකීම Taman නිසියාකාරව කිවීමට එක්කෝ කැමති නැහැ එක්කෝ නැත්තම් මේ අවුරුදු 20ක් තිස්සේ කරපු මේ මූල්‍ය වංචාවට එතුමිය අනිත් මොනම ආරක්ෂා කරනවා. මේ ගැන ජනාධිපතිතුමාට කිව්වද මේ විදිහේ නිලධාරණියක් මේ වෙබ්සයිට් එකේ අපි ලියුම් වලින් දීලා තියෙනවා. අපිට ජනාධිපතිතුමාත් එක්ක අර ඉන්න වර්තමාන ජනාධිපතිතුමාට කිව්වා. අනිවාර්යෙන් කියලා. ඔබතුමා හිතනවාද වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රශ්නේ විසඳාවි කියලා ඔබතුමාලා විශ්වාසයක් දිනාගෙන ඉන්නව නේද? නෑ අනිවාර්යෙන්ම මේ රටේ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිතුමා ගැන විශාල අපේ ප්‍රසාදයක් තියෙනවා. හරිද? හැබැයි මේම දෙයක් තියෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මේ පවතින රජයෙන් මේ සනස තැන්පත් කරගෝ සල්ලි ඉල්ලන්නේ නැහැ. මේක මේ බොහොම මේ චූටි දේවල් ටිකකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. අපේ සමුපකාර කොමසාරිස්තුමිය 2018 මේ සනස ගම්පහ දිස්ත්‍රික්කයේ සහකාර කොමසාරිස්වරිය ලෙස ආවහම ඉන්න වෙලාවේ තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. එතකොට මේ ප්‍රශ්නය පටන් ගත්ත වෙලාව තුළ යම් වැඩපිළිවෙලක් අපිත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරා. ඒ සහයෝගය තුළ විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව අපිට ලැබුණා. හැබැයි යම් වෙලාවක එතුමිය මෙතනින් ඉවත් වුණා. අපිත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය නැති වුණා. ඒ සම්බන්ධතාවය නැතිවීමත් සමගම අපිට කතා කරන්න වෙලාවක් නැති වුණා. ඒ දේවල් කතා කරන්න ඉන්නේ නැහැ. ඒ දේවල් වලට පොඩි මගහැරීමක් තිබ්බා. අන්න ඒවත් එක්කම මේ සනස ප්‍රශ්නේ විශාල වශයෙන් අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියලා මට පේනවා. ඒ හින්දා මම නම් කියන්නේ අපි දන්නේ නැහැ 1999 ඉඳන්ම මේ අවභාවිතා වෙච්ච මුදල් වල ඉස්සර හිටිය කොමසාරිස්වරුන්ගෙන් ඒ ඉස්සර හිටිය නිලධාරීන්ගෙන් මේ සහකාර කොමසාරිස්තුමියට හෝ පළාත් කොමසාරිස්වරියට යම් බලපෑමක් තියෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. නැත්තම් කවුරු හරි ආරක්ෂා කරන්න මෙම කොමසාරිස්වරිය උත්සාහ කරනවා සංස තැන්පත් කරුවන්ගේ සල්ලි එක දෙන්න තියෙන වගකීමෙන් පැත්තකට වෙලා ඉන්නවද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට පළවෙනියටම විය යුත්තේ මෙතුමිය කාවත් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. මෙතුමිය රාජ්‍ය සම්පූර්ණ බලය තියෙන පළාත් කොමසාරිස් දැන්. ඒකට මෙතුමියට ආණ්ඩුකාරතුමත් එක්කත් ලසන්ත අලගිය වන්නේ ඇමතිතුමත් එක්කත් සත්‍ය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. සිසල මහත්තයා මේව දෙයක් තියෙනවනේ. ඔය තියෙන කොමසාරිස්වරිය නෙමෙයි මේකට වකිය උත්තක්. අතර එතුමිය නෙමෙයි. එතුමිය මෙතන වරදකාරයෙක් නෙමෙයි. මේ එතුමියට ඉස්සරහා හිටියාගේ තමයි මේ ගැටලුව වෙන්නේ. හැබැයි එතුමියට හැකියාවක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නට සත්භාවයෙන් යුක්තව. මොකද ලොකු පිනක් මේක. මිනිස්සු ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයකට සහනයක් ලබා දෙනවා කියලා ලොකු පිනක්. ඇත්තටම කියනවා නම් මගේ සමිතියේ විශේෂයෙන්ම වැඩිපුරම සමාජිකත්වයෙන් තියෙන ගොවියෝ. ඒ වගේ පුංචි මිනිස්සු ටිකක්. ඒ මිනිස්සු සංසකේ හිටන්නේ මහ බැංකුව වගේ කියලා. හැබැයි ඒ මිනිස්සු කෙහෙල් කණක් කපලා විකුණලා ඒ කෙහෙල් කන රුපියල් 500කට විකුණොත්
රුපියල් 200ක් වියදමට තියෙන 300ක් අනාගතේ සඳහා ඉතුරු කරපු මිනිස්සු. හැබැයි අද මේ මිනිස්සුන්ට එක එක රෝග වලින් පෙළෙනවා. රුපියලක් ගන්න විදියක් නැහැ මගේ බැංකුවේ. ඇයි? මේ සල්ලි ටික අස්ථානගත වෙලා ඉවරයි. ඉතින් මේක ලොකු පිනක් එතුමියට මම හිතුවේ ඉතාම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මේ මිනිස්සුන්ට සහනයක් කරන්න. ඒක තමයි ඉතාමත් වටිනා කෙනෙක් කියන එක. දෙපාර්තමේන්තුවල වගකීම තියෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම අධීක්ෂණීය විගණනය සහ නියාමනය කරන්න. ඒ තුන ඒගොල්ලෝ හරියට කරනවා නම් මේ ඉන්න අලුත් මේක සම්බන්ධව ඉන්න දැන් අපි උන නගර බැංකුවේ මම ඉන්නේ. මම ඕන වෙලාවක කියනවා අද මට බාර දුන්නොත් නගර බැංකුව මම අවුරුදු එකමාරක් යන ඉස්සෙල්ලා මුළු කෝටි 72 ප්‍රශ්නේ මම විසඳනවා. වගකීමෙන් කියනවා 1400 ගානටම සමිතියේ සමාජිකත්වය මේ ගම්පහ වෙළඳ සංගමයෙන් තමයි මේක පටන් අරගන්නේ. ඒ මිනිසුන්ට ඒකේ බලය දෙන්න ඕනේ. ඒ මිනිස්සු බොහෝම අමාරුවෙන් තක්කලි පෙට්ටියක් උඩ ඉඳගෙන තමයි මේ 1960 මේ සමිතිය පටන් අරන් තියෙන්නේ. ඒක මේ 2000 දී මිනිස්සු ටයිපෙටි ආඳගත්ත මිනිස්සු ටිකක් මේ තමන්ගේ බලය අරගැනීම තුළ තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සැබෑ අයිතිකාරයෝ ඉන්නේ දුප්පත් ගම්පහ වෙළඳ සංගමේ මිනිස්සු. එතකොට ඒ මිනිස්සුන්ට නායකත්වයක් දීලා මේ සමිතියේ මේ තැන්පත් කරවන්න තියෙන සියලුම සල්ලි මම මේ වෙනකොට මම සම්පත් නගර බැංකුවේ සභාපති වෙලා ඉන්නකොට ඉඳන් මං වත්කම හරි ගස්සලා තියෙනවා කෝටි 110කට වැඩිය වත්කමක් තියෙනවා අපිට. එතකොට අපිට මේ වත්කම කෝටි 72ක් හැටියට කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ගරු ලේකම්තුමනි ඔබතුමා දැන් මේක මොකද ඉස්සෙල්ලා කිව්වා මේ 1400ක ප්‍රශ්නයක් ගැන 1400ම ප්‍රශ්න ඔබතුමාට විසඳන්න පුළුවන් කිව්ව එක ගැන මම බොහොම සතුටු වෙනවා. මම සභාපතිතුමා අපේ ජනතාවට පැහැදිලි නැහැ මේ 1400ක් මොකද ලක්ෂ 5ක් විතර ජනතාව මේක ඉන්නවා කියලා සභාපතිතුමා කිව්වා ඔබතුමා කිව්වා මොකද මේ 1400 ප්‍රශ්නේ චුට්ටක් අපිට කෙටියෙන් විනාඩියකින් ඉවර කරලා දෙන්න ලේකම්තුමනි. ලංකාවේ ඉන්න අනිත් අය ඔක්කොම කෙනෙක් බලනවාද කියලා. සංස නගර බැංකුවේ සභාපති විදේශ තමයි මම ඉස්සෙල්ලාම පත් වෙන්නේ. ඒකවල සංස සමාජිකයෙක් මම නගර බැංකුවේ. ඒක නගර බැංකුවේ සමාජිකයෙක් වගේ මේ හිටිය මම සමාජිකයන්ගෙන් තමයි සභාපති වෙන්නේ. එතකොට එතන ඉන්නවා 1400 ගානකට කෝටි 72ක සල්ලි දෙන්න තියෙනවා. ඒක මට පත් වෙච්ච ගමන් මම ඒක 106 කෝටියක් තිබිච්ච එක 72 දක්වා අඩු කරලා තිබ්බේ. 2685ක් හිටිය තැන්පත් කරුවෝ 1400 ගාන වෙනකන් අඩු කරලා තිබ්බේ. ඉතින් ඒ සමිතියේ ප්‍රශ්නේ ඒ කෝටි 72 මට හරි ඉක්මනින් විසඳීමේ හැකියාව තියෙනවා. ඒක දැනට පාලනය සමිතියට දෙනවා නම් දෙපාර්තමේන්තුව අවුරුද්දක් යන ඉස්සෙල්ලා මම ලිඛිතව දීලා තියෙනවා FCID එකටත් මේක මේ විදිහට තැන්පත් කරන්න සල්ලි දීමේ හැකියාව තියෙනවා කියලා. ඒක තමයි 1400 කිව්වේ. අපි අර ලක්ෂ 5ක් ගැන කතා කරනවා කියන්නේ දිස්ත්‍රික් සංගමය තුල ප්‍රාථමික සමිති 400කට වැඩි ප්‍රමාණයක් සමාජිකත්වයේ දරනවා. එතකොට ඒ ටිකත් එක්ක බැලුවාම මේකෙන් විශාල ප්‍රමාණයක් මේකේ මේ තැන්පත් ගෙවන්න නැති හින්දා අපහසුතාවයටපත් වෙච්ච මිනිස්සු ප්‍රමාණයක් තමයි තැන්පත් කරන ප්‍රමාණයක් ඉන්නේ. මේ සියලු දෙනාගේ ප්‍රශ්නය මගේ එක විසඳනවා මගේ එක විසඳන්න මට එච්චර කාර්යයක් යන්නේ නැහැ. අරක විසඳන්න අර මුළු සමස්ත සංසද ප්‍රශ්නේ විසඳන්නත් මට වැඩි කාලයක් යන්නේ නැහැ. මේ සියලුම ඒ කියන්නේ හැම සමිතියකම ඉන්න සභාපතිවරු සහ අධ්‍යක්ෂකවරු ටික එකතු වෙලා ඒක නියාමනය කරන මේ සමුපකාර දෙපාර්තමේන්තුව විශේෂයෙන් ඒ විගණනය කරන අධීක්ෂණය කරන නියාමනය කරන සමුපකාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කෙලින්ම මැදිහත් වෙලා මේ තියෙන සියලුම ප්‍රාථමික සමිතිත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නේ සැබෑ ස්වරූපය දැකලා ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරනවා නම් හිතා කෙටි කලකින් අපිට මේක ඉවර කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නොවුනොත් මේ වෙනකොට අපගේ අර සභාපතිතුමා කිව්වා වගේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල තියෙන කෝටි ගානක දීපල මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් අරගත්ත දීපල ඒවා සම්පූර්ණම විනාශ වෙමින් පවතිනවා. ඒ විනාශ වීම තුලම සිදු වෙන්නේ මේ තැන්පත් කරුවන්ට තැන්පත් ගෙවීමට නොහැකි වෙන එකයි. ඒ හින්දා මෙපමණ කලක් ගිය එකත් ලොකු ප්‍රශ්නයක්. සභාපතිතුමාට අපිට එක්ක පොදුවේ විශේෂයෙන් ආණ්ඩුකාරතුමා කතා කරොත් අපිත් එක්ක කතා කරලා ඉවර වෙලා මේ හරි ක්‍රියාපටිපාටිය හදපු ගමම එදා ඉඳන්ම සභාපතිතුමා අපිට මේ වැඩේ හැකියාව තියෙනවා. දැන් කොහොම ඉස්සෙල්ලා ඔබතුමන්ලා දෙදෙනාම කියන්නේ මුළු දිවයිනේම
මේ සංස සම්බන්ධ ප්‍රශ්න වල ඔබතුමාලා දෙදෙනාම හමු වෙන්න පුළුවන් ජනතාවට. ඔබතුමාලාගේ පෞද්ගලික දුරකථන වලට ජනතාව කතා කරාට කමක් නැද්ද සංස ප්‍රශ්නය සම්බන්ධයෙන්? කිසිම අපි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලාගේ දුරකථන ඒවට ප්‍රචාරය ලබා දුන්නාට කමක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් හැබැයි මේකත් කියන්නේ දැන් ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේදී ඉතාල පැහැදිලිවම කියන්න ඕනේ අපි රාජ්‍ය ආයතනවල මේ සේවය කරලා රිටායර් වෙලා ඒගොල්ලන්ගේ මුදල් ටික අරගෙන ඉදිරියේදී ජීවත් වෙන්න තමයි මේ සනස බැංකුවට තැන්පත් කළේ. මේ සනස බැංකුව කියන්නේ ලංකාවේ තියෙන සුරක්ෂිත බැංකුවක්. ඉතින් රාජ්‍ය ආයතනික අනසක යටත් වෙච්ච දෙයක අපි සල්ලි දැමීම මං හිතන්නේ ඒක මේ වරදක් කියලා. හැබැයි සුරක්ෂිතව බැංකුවක් මේක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. අපි මේක ගිහිල්ලා කිව්වහම දේශපාලඥයින්ට ගිහිල්ලා කිව්වහම ඇයි ඔය බැංකුවේ සල්ලි දැම්මේ කියලා අපෙන් අහනවා. මම ඉතාල පැහැදිලිවම කියන්න ඕනේ මෙන්න මේ දේ. මේ බැංකුවේ සල්ලි දැම්මේ ඇයි කියලා රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ දේශපාලඥයින් අපෙන් අහනවා නම් මම අහනවා ඒගොල්ලන්ගෙන් ඇයි ඕගොල්ලෝ සනස කියන ආයතනයේ දෙපාර්තමේන්තුව යටතේ දැම්මේ කියලා. එහෙම අහන්න බෑ. ඒක ලැජ්ජාශීල වචනයක්. නිලධාරීන් වශයෙන් කියන එකත් වරදි. ඇයි මෙතන සල්ලි දැම්මේ කියලා. තවත් අපේ ආයතනවල මේ දුප්පත් මිනිස්සුන්ට ගොඩක් දැම්මේ සල්ලි. ඒ වගේ ඒ විතරක් නෙමෙයි. අපේ රටට සේවයක් කරන ගුරුවරු ડોක්ටර්ස්ලා එතකොට මේ ડોක්ටර් නඩුකාරවරුත් ඉන්නවා මාධ්‍යවේදී මේ හැම කෙනෙක්ගේම සල්ලි ඇත්තට හොඳ පොලියක් ලබා දෙනු තැනක් නේ. හැබැයි මේ ව්‍යාපාරයට සල්ලි යදුවා අද කෝටි ගණන් දීලා සත පහ ගන්න හාල් සේරුවක් ගන්න බැරි මිනිස්සු අද පාරේ ඉන්නවා. මේ මිනිස්සුන්ට සහනයක් කරන්න කියලා අපි ඉල්ලන්නේ. දැන් මේකේ අපිට කියනවානේ මේකට සල්ලි දෙන්නේ ඇයි කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ මම කියන්නේ මේ ආයතන වලට සල්ලි දෙන්නේ මේක සුරක්ෂිත බැංකුවක් නිසා කියලා. මේක කියන්නේ මොකද්ද සභාපතිතුමා? සනස ආයතනයට අපි සල්ලි දෙන්නේ සුරක්ෂිත බැංකුවක් නිසානේ. අපි කියන්නේ ජනතාව. මම නියෝජනය කරන ජනතාව මේක සුරක්ෂිත බැංකුවක් නිසා තමයි දෙන්නේ. හැබැයි කවුද අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ඒ කාලේ අපි දැක්කා සනස සමග පිපිදෙනකම් පහ. මම දැක්ක දේ. එතකොට මේකේ සුවිසල් මන්දිර හැමතැනම ඉදි වෙනවා. ඉතින් කොයිම අවස්ථාවකවත් අපිට හිතන්න හැකියාවක් නැහැ මේකේ මූල්‍ය අවබෝධතාවක් වෙයි කියලා. ඉතින් මේ මූල්‍ය අවබෝධතාවක් වෙනවා නම් අපි දාන්නේ නැහැනේ. හැබැයි ඒකට තමයි දෙපාර්තමේන්තුව තියෙන්නේ. අපි ඒක න හොයලා බලවන්න දාලා තියෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔබතුමා කියන්නේ මේ ජනතාව දන්නේ නැහැ මේ සංස්කෘතිය ඇතුළේ මොකක්වත් අර්බුදයක් තියෙනවද කියලා දන්නේ නැහැ. සංස්කෘතිය කියන්නේ හොඳ ආයතනයක් සුරක්ෂිත බැංකුවක් කියලා හිතාගෙන තමයි මේ සල්ලි දාලා තියෙන්නේ. මේ සිසිර මහත්මයා ඉතාල පැහැදිලියම ඒ කාලේ ඇත්තටම මම කියන්නේ 2014 එහා පැත්තේ ඒ කාලය තුල මේ සනස ආයතනය මගෙන් සිදු කරන ක්‍රියාවලියන් දේශපාලනඥයෝ සහ රාජ්‍ය නායකයෝ මේ හැම කෙනා එක්ක එකතු වෙලා තමයි මේ කරේ. අපි දැක්ක පැහැදිලි කරා කියන්නේ ඒවා විවෘත කරන්න ඕන වෙනවා. සනස කියන මේ concept එක ඕන නිකම්මත් වැදගත් කොට සලකනවා සහ ඒක ඇත්තටම මිනිසුන්ට පෙන්වනවා මේක තමයි හොඳ වැඩසටහනක් කියලා. ඒක මගේ හිත තුළ පැහැදිලි නැති වුණා. ඉතින් ඒකට වරදක් අපිට කියන්න බෑ. දැන් සභාපතිතුමනි තව කොච්චර කාලෙ ඇයිද දැන් මම මේ පටන් ගත්ත වැඩසටහන. මොකද මම පෞද්ගලික ආයතනයක අවුරුදු 20ක් ජ්‍යෙෂ්ඨ විධායකවරයෙක් වශයෙන් සේවය කළ කෙනෙක්. එතකොට අපේ ගම තුල මේ ප්‍රශ්නේ අර්බුදේ මතුවෙලා සහ මගේ මුදල් සහ මගේ යාළුවන්ගේ මුදල් ගමේ අපේ ඔබතුමා කිව්ව කතාව තේරුන්නේ නැහැ. මම පෞද්ගලික ආයතනයක අවුරුදු 20ක් සේවය කර කෙනෙක්. ඒ සේවය කරලා ඔබතුමා මේ සනසට ආවයි කියලා කියන්නේ. ඔව් මේ අර්බුදේ පටන් ගන්නකොට මම වෙනම ආයතනයක සේවය කරනවා. මොකද මම ජ්‍යෙෂ්ඨ විධායකවරයෙක් වශයෙන් වැඩ කරද්දී මට මගේ මුදලුත් දාලා තියෙන්නේ මම මේ සනස බැංකුවේ මටත් මේ ප්‍රශ්නේ මතුවෙලා මම හොයලා බලනකොට අපේ මුදල් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ අවස්ථාව තුළ තමයි මම මේ අරුබුදේ මතුවෙන්නේ. හැබැයි මගේ ගමේ අය සහ අපේ තැන්පත්වරු මේ අයට යම් විශ්වාසයක් තිබුණා මම මේක බාරගත්තොත් අවසන් කරයි කියලා. ඉතින් වුන් මගේ ඉල්ලා සිටියේ මේ වැඩේ කරලා දෙන්න කියලා. හැබැයි මම මේක බාරගත්තා. ඒ බාරගත්ත මට බාර ගන්නකොට මේකට එනකොට මට ඒ ආයතනෙන් අයින් වෙන්න සිද්ධ වුණා. මොකද ආයතන දෙකක් එකට කරන්න බෑ නේද? වගකීමක් දරනවා නම් අපි ඒක හරියට කරන්න ඕනේ. ඉතින් ඒ වගකීමට මම එකතු වෙනකොට මම ඒ ආයතනෙ ඉල්ලලා අස්වෙල තමයි ආවේ මෙතන. හැබැයි මම මෙතනදී මට ආයේ ආයතන යන්න කිසිම ගැටලුවක් නැහැ. මට ඕන වෙලාවක ගියයි. ඒ වුණාට මම මේ වගකීමක් බාරගත්තා නම් මේ වගකීම අවසන් කරන්න ඕනේ. ඉතින් ඔබතුමා මේක ඉවර කරලා යනවා කියලා කියන්නේ. කිසිම ගැටලුවක් නැහැ. කවුද ඔබතුමා සහාය දෙන්නේ එතකොට මේ සඳහා ලේකම්තුමා? ඇත්තටම මට ගොඩක් තැන්පත් කරු
සහයෝගය ලබා දෙන. ඒ වගේම අපේ ලේකම්තුමා අපේ ප්‍රාථමික සංස තැන්පත් කරවගේ සංගමේ සමාජිකයෝ ඒ වගේම සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේ මේකෙන් වැටහන ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් වූ තැන්පත් කරු. මේ හැම කෙනෙක්ම වායක ඉන්නවා. මෙයාට අවශ්‍යතාවය තියෙනවා මේක අවසන් කරන්න. ඒකයි මේගොල්ලෝගේ සහයෝගය අපිට ඉස්සරහට ලැබෙන්න ඕනේ. ලැබුණොත් මේක ඉවර කරන්න අපිට කියාව ලැබෙනවා. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අපිට තව සුළු වෙලාවක් තියෙන්නේ මම ගම්පහ සමෝපකාර කොමසාරිස් සහකාර සමෝපකාර කොමසාරිස්තුමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා තව සතියකින් විතර. දැන් අවුරුදු 4ක් මේ ප්‍රශ්නේ ඇදී යනවා. තව කොච්චර කල් යයිද මේ ප්‍රශ්නේ හරියටම විසඳලා ඉවර කරලා ජනතාවට මේ සුබ සාධනය ලබා දෙන්න? තියෙන ප්‍රධාන බාධකේ මොකද්ද? කොච්චර කල් යයිද මේක විසඳන්න? ඇත්තටම සිදෙන මාත්‍රෙන් දෙන ප්‍රශ්න තියෙන්නේ මේකයි. මට කාලය මෙච්චරයි කියලා කියන්න බෑ. මා එක්ක හෙට එකතු වුණොත් දෙපාර්තමේන්තුව. සම්පකාර දෙපාර්තමේන්තු නිලධාරීන් මා එක්ක හෙට එකතු වුණොත් එකට හිටගත්තොත් රාජ්‍ය නියාමනයක් ලැබුණොත් ඔවුන් මට සහයෝගය ලබා දුන්නොත් එහෙම නැත්නම් මම ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. හැබැයි ඔවුන් මේක අපක්ෂපාතීව ඉතාමත් සාධාරණ විනිවිදභාවයෙන් යුක්තව කරනවා නම් අපි සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. වැඩි කාලයක් යන්නේ අවුරුද්දක් දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මාස 9ක් 10ක් විතරදී මම මේ ආයතනට සම්බන්ධ වෙලා පිළිවෙල විසඳුම් ටිකක් හොයාගෙන ඉවරයි. හැබැයි අපිත් එක්ක සම්බන්ධ ඕනේ වගකීතු ආයතන තියෙනවා. වගකීතු ආයතන විශේෂම රාජ්‍ය ආයතන, රාජ්‍ය නියාමන ආයතන. මේ අය අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මොකද ඔවුන්ගේ රාජකාරී පැහැරීම තුළ යම් කිසි ගැටලුවක් වුණාම තියෙනවා නම් හැබැයි ඒකෙන් බැට ගන්න මහ ජනතාව. මහ ජනතාවට බැට ගන්න දෙන්න බෑ. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ සමස කියන ඉතාමත් වැදගත් ආයතන. මේ ආයතනයේ වලපල්ලට යන සිද්ධ උනේ රාජ්‍ය ආයතන නිසා. ඒක අමතක කරන්න බෑ. රාජ්‍ය ආයතනයේ මේක යම් කිසි උන්ගේ අතපසුවීමක් වුණා නම් ඒක නිවැරදි කිරීම අවස්ථාවක් තියෙනවා. හරි ඔබතුමා කියන්නේ අවුරුද්දක් දෙකක් ඇතුළත කොටස් වශයෙන් හරි මේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන් සමෝපකාර දෙපාර්තමේන්තුව සම්පූර්ණ සහාය දෙනවා නම්. පැහැදිලිව. ඒ සහාය දුන්නත් නැත්නම් ඔබතුමාලා මේ සටන ඉදිරියට ගෙනියන කොහොම හරි ප්‍රශ්න විසඳනවා කියනවා. ඇත්තටම මේ මුදල් ආයතා පරිහරණයක් තියෙන්නේ. දැන් කූඹි කෑවන සීනි ටික ආයේ සීනිය ගන්න බෑනේ. කූඹිය කාලා ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කූඹිය කාපු සීනි ටික නැවත වතාවක් මෙව ස්ථානයට අපි සපයන්න ක්‍රමයක් හදා ගන්න ඕනේ. මේක දැන් අපිට කරන්න ක්‍රමවේදයන් කීපයක් තියෙනවානේ. ඉතින් පැහැදිලිවම සංඝස සතු දීපල මේ වෙනකොට විශාල ප්‍රමාණයක් කෝටි ගණනක දීපල ප්‍රමාණයක් විනාශ වී පවතිනවා. ඉතින් මේවට මේව සංවර්ධනය කළ යුතු තියෙනවා. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පමණක් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පමණක් කෝටි ගණනක දේවල් ප්‍රමාණය විනාශ වී පවතිනවා. හැබැයි මේක ඒවා සම්බන්ධව වැඩ කටයුතු කළ ආයතන නිශ්ශබ්ද සිටීමේදී වෙන්නේ මේ විනාශ වෙනවා. මේ විනාශ වෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි. මේ විනාශ වෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි. මේවා නිවැරදි කරන්න තමයි මම කියන්නේ. අපිත් එක්ක එකතු විය යුතුයි ආයතන එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මේවට විසඳුමක් ලබා දෙන්න ඕනේ. හැබැයි මේවට විසඳුම අපි තැන්පත් කරු වශයෙන් මෙතුමා සහ මමත් ඒ වගේ මම මේ සඳහා වගකිය යුතු ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් මම මේකට සැලසුම් සකස් කරලා තියෙනවා. මේ ක්‍රමයේ ඇත්තටම සනස ආයතනය තුල වැඩ කරේ එහෙම නැත්නම් ඒවායේ හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය සහ සභාපතිවරු කියන්නේ ඒකට කිසිම මේ ගෙවීමක් කරන්නේ නැහැ. ඒක ගරු සේවකයෝ. ගමක ඉන්න ගරු සේවකයෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන් නැත්නම් පිළිගත් කෙනෙක් ගමක ඉන්න මේ කියන සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයකටපත් වෙලා කිසිදු ලාභයක් ප්‍රයෝජන නැතුව අවසානයේදී ඒ අයට මේක තියෙන වරද පටවන්න යනවා නම් දෙපාර්තමේන්තුව විසින් ඒක වැරදි. එතකොට ගෙවීම ප්‍රමාද වෙනවා කියලාද ඔබතුමා කියන්නේ? නැහැ. ඒක වරද පැටවීම තුලින් ඒ නිලධාරීන් මේක ගෙවන්න හැකියාවක් නැහැ. මේ තාමත් කෝටි ගානක ප්‍රශ්නයක්. ඉතින් මේ විසඳුම පැත්තක තියෙද්දී මේ අහිංසක මිනිස්සුන්ගේ ඇඟට මේ වර දාලා මේ මිනිස්සුන්ව යම්කිසි වරදකට හසු කරලා ඉවරලා ඒකෙන් අත හොද ගන්න දෙපාර්තමේන්තුව උත්සාහ කරනවා නම් මම කියන්නේ නේද තව වරද්දන්න නවත්තන්න. හැබැයි අපිට ක්‍රමයේ තියෙනවා. දෙපාර්තමේන්තුව එකතු වෙන්න අපිත් එක්ක. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඉතාලට පුළුවන්. දෙවන්න පුළුවන්. තව පැහැදිලි විනිවිදභාවයෙන් යුක්තව ප්‍රසිද්ධිය ජනතාවට කියනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. දෙපාර්තමේන්තුවත් එකතු වෙන්න ඕනේ. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආන්දෝලනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. රාජ්‍ය මැදිහත් වීමක් එකතු කරලා මේක ගෙවන්න කරන්න පුළුවන් ක්‍රමයේදී අපි හදලා තියෙනවා. එන්න එකතු වෙලා අපි මේක කරමු. ඔබතුමා හම්බ වෙන්න පුළුවන් ජනතාවට මොනලා කරමු. ඕනෙ වෙලාවක පුළුවන්. අනිවාර්යයෙන්ම මේ සංස ප්‍රශ්නේ යම් කිසි කෙනෙක් අගතියටපත් වෙලා තියෙනවා නම් අපි තැන්පත් කරගෙන මම සභාපතිවරයා සහ මේ ලේකම්වරයා වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල අපි යොද ශක්තියක් ගොඩනගමින් පවතිනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී පිකටින් එක කළාට මේ පිකටින් එක අපි එතනින් එහාට යන්න හිටියේ අඛණ්ඩ උපවාසයක් දක්වා
මේ උපවාසයේ අපි නතර කරේ රාජ්‍ය ඉල්ලීම රාජ්‍ය මැදිහත් වීම රජයේ මැදිහත් වීම අනිවාර්ය ඒක අපි කරා. හැබැයි ප්‍රශ්නේ අපි නතර කරේ නැහැ. ඉතින් ගරු සභාපතිතුමනි ලේකම්තුමනි ඔබතුමන්ලා දෙදෙනාම මේ ජනතාවට මිතුක් වෙලා කතා කරපු කාලේ ඒ වටිනා කාලේ මේ ජනතාවට යම්සි පණිවිඩයක් දුන්නා ඔබතුමන්ලාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ලංකා පුරාම ඉන්න සංස තන්පත් කරු අසරණ බාලයක තන්පත් සංස තන්පත් කරුවට එක්ක මුදල් අපවරන් දෙනවා නැත්නම් ඔවුන්ගේ මුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කරනවා කියලා මෙතුමන්ලා දෙදෙනා ප්‍රකාශ කළා. ඉතින් අපේ වොයිස් ඔෆ් ගම්පහ නාලිකාවෙන් අපි ඔබතුමන්ලා දෙදෙනාට ආරාධනය කළේ මේ හඬ රටට දෙන්න කියලා. ඔබතුමන්ලා දෙදෙනා අපේ ආරාධනය පිළි අරගෙන මෙම ස්ථානයට පැමිණලා ඒ ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලාගේ හඬ නිර්භීතව අවදි කරපෙට ගැන අපි ඔබතුමන්ලා දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සම්පකාර කොමසාරිස්වරියගේ ගම්පහ සම්පකාර කොමසාරිස්තුමාගේ ඒ වගේම ජනාධිපතිතුමාගේ වසන්ත අලගිය වන්න මැතිතුමාගේ මේ සියලු දෙනාගේ පූර්ණ සහාය ලැබිලා ඔබතුමන්ලා ජනතාව වෙනුවෙන් කරන මේ සේවය අකුරටම ඉටු කරලා ජනතාවට සුබ සාධන සලසා දෙන්න ලැබේවා කියලා මම ඔබතුමන්ලාට ස්තුති කරනවා. අත වශයෙන්ම සිදුර මහත්මයා ඔබතුමා ඉතාමත් හොඳ මාධ්‍යවේදී අපේ මේ වෑයම ඔබතුමා මට ලක්මව සහ දිවයින වගේ පත්තරව ඒවල පළ කළා. ඒ වගේම තවත් පත්තර කීපයක් වල කරන වෙනත් මාධ්‍යවේදීන් හරහා ගොඩක් ස්තුතියි. මොකද මේ අවස්ථාව තුළ අපිට සහයෝගය ලබා දීම සම්බන්ධව මේ වැඩසටහනට ඒ වගේම මම කියන්න ඕනේ මම ඔබතුමාව දන්නවා පොඩ්ඩේක දාම හොඳ තබලා වාදකයෙක් වශයෙන්. ඇතරව මොකක්කෝ ක්‍රමවේදයක් තුලින් ජනතාවට සේවයක් කරන ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ගම්පහ ජනතාව වෙනුවෙන් මොකද ගම්පහ ජනතාවේ වාසනාවක් ඔබතුමා වගේ අය අපිට සම්බන්ධ වීම ඔවුන්ට සේවයක් කරන්න වාසනාව සහ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ වැඩසටහනට සහභාගී වුණු අපේ කැමරා ශිල්පී මෙන්ම සමානුග්‍රහක ජයන්ත සොයිසමනත්නයට අපි ස්තුතිවන්ත වෙනවා. ආදරණීය ජනතාවට කියන්නේ වොයිස් ඔෆ් ගම්පහ නාලිකාව නරඹන්න මේ වගේ ජනතාවට අවශ්‍ය වැඩසටහන් අපි ඉදිරියට දිගටම ඔබට ගෙන යනවා. මේ සංස් සම්බන්ධයෙන් අන්තිම ලේබින් තුරක් අපි සක්න ප්‍රයත්න කරනවා කියන එක අපි කියනවා. ආයතන